මේ පාඩම තුළදී අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ Python programming language එක තුළ list සහ dictionaries භාවිත කරන අවස්ථාවේදී අපි යොදා ගන්නා functions සහ methods පිළිබඳවයි. ඉතින් මේ තරමක් දීර්ඝ පාඩමක් වේවි. මොකද ඒකට හේතුව තමයි අපිට list සඳහා භාවිත කළ හැකි functions සහ methods පිළිබඳව අධ්‍යයනය කරන්නට තිබෙනවා. ඒ වගේම dictionary සඳහා අපි භාවිත කරන functions සහ methods පිළිබඳව අධ්‍යයනය කරන්නට තිබෙනවා. මෙහිදී අපි දකින දෙයක් තමයි list සහ functions තුල පොදුවේ එක හා සමාන functions සහ methods දැක ගන්නට පුළුවන්. ඉතින් ඒ වයින් කරන කාර්යයත් බොහෝ දුරට එක හා සමානයි. නමුත් අපි මේ එක් එක් කොටස් ගැන වෙන වශයෙන් අධ්‍යයනය කරමු. ඔබට පෙනෙනවා ඇති මම සකස් කරගෙන තිබෙනවා functions and methods කියන Python script එක. මේ තුල මම list එකක් සකස් කරගෙන තිබෙනවා names කියලා. මේ ඔබ දකින්නේ එම list එක. ඒ වගේම මම dictionary එකක් සකස් කරගෙන තිබෙනවා fruits කියලා. දැන් මෙම dictionary එක සකස් කිරීමේදී මම භාවිත කරලා තියෙනවා විශේෂිත constructor class method එකක්. මේ ඔබ දකින්නේ constructor method එක dict කියන method එක. මේ අතරම dict කියන class එකේ constructor method එක. ඉතින් ඉදිරියේදී අපි ඉගෙන ගමු මොනවාද මේ constructor methods කියන්නේ කියලා, මොනවාද මේ class කියන්නේ කියලා. ඒ අතරම Python programming වල object oriented programming concept පැත්තට අපි යොමු වෙද්දී තමයි අපිට මේ දේවල් හමු වන්නේ. ඉතින් අපි ඉදිරි පාඩම් වලදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. dictionary එක තුල ඔබට පෙනෙනවා ඇති items හතරක් තිබෙනවා. items වල values වශයෙන් තිබෙන්නේ පළතුරු හතරක නම්. එම values access කිරීම සඳහා අපි භාවිත කරන keys හතරක් තිබෙනවා. keys වශයෙන් මම භාවිත කරන්නේ integer numbers. මුලින්ම අපි බලමු list සඳහා අපි භාවිත කරන functions කීපයක් පිළිබඳව. script එක තුල මම මුලින්ම comment එකක් ඇතුළත් කරන්න මේ ආකාරයෙන් list functions කියලා. මොකද අපි මුලින්ම භාවිත කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ list හා සම්බන්ධ functions කීපයක් නිසා. පළවෙනි function එක තමයි len කියන function එක. මෙහිදී len කියන function එක මම ඇතුළත් කරලා මෙහි parameter එක වශයෙන් ලබා දෙන්නට අවශ්‍ය වෙන්නේ list එකේ නම. ඒ තමයි names. දැන් මම script එක save කරලා පසුව Python script එක අපි run කරලා බලමු. ඔබට පේනවා ඇති මට output එක වශයෙන් මේ ලැබෙන්නේ මෙන්න මේ print statements දෙකේ output එක. නමුත් ඊට පස්සෙ මට කිසිම output එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ function එකෙන් ඇත්තටම අපිට print කිරීමක් සිදු කරන්නේ නැහැ. අපිට මේ names කියන list එකේ තිබෙන list item සංඛ්‍යාව කීයද කියලා ලබා දෙනවා විතරයි. නමුත් ඒ අපිට පෙන්වන්නට විදිහක් නැහැ len function එකේ. ඒ සඳහා අපි print function එක යොදා ගන්නට ඕන. ඉතින් print function එක තුල අපිට හැකියාව තියෙනවා මේ ආකාරයට len function එක ඇතුළත් කරන්නට. දැන් අපි file එක save කරලා නැවත script එක run කරලා බලමු. අපිට පේනවා ඇති අපිට මේ ආකාරයට 5 output එක වශයෙන් ලැබෙනවා. ඊළඟට අපි බලමු තවත් function එකක්. ඒ තමයි max කියන function එක. max කියන function එක. max කියන function එකටත් අපි names කියන list එක ලබා දෙනවා. මෙහිදී අපි නැවතත් print function එක යොදා ගන්නට ඕන මේ ආකාරයට. දැන් අපි බලමු output එක ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. මම මෙහිදී පළවෙනි parameter එකක් ඇතුළත් කරනවා function එකට. string එකක් විදියට අපි මේකට ඇතුළත් කරමු length of the list. මේ ආකාරයෙන් වඩාත් පැහැදිලි වන්නට. ඉන් පසුව මම තවත් මෙන්න මේ ස්ථානය ඇතුළත් කරනවා maximum value. එවිට අපිට වඩාත් පැහැදිලි වෙනවා මේ අපිට ලැබෙන output එක මොකක්ද කියන එක. මම මෙහිදී file එක save කරගන්නවා. දැන් අපි බලමු output එක අපිට ලැබෙන ආකාරය. අපිට පේනවා ඇති අපිට මෙහිදී smith කියන value එක තමයි max function එකේදී output එක විදිහට ලැබෙන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ අගයන් සියල්ලම ගත්තොත් S අකුරෙන් පටන් ගන්න එක තමයි ඉහළින්ම පිහිටලා තිබෙන්නේ. මේ අතරම numbers විදිහට තිබුණොත් අපිට max function එක මගින් ලබා දෙන්නේ ඉහළම අගයේ තිබෙන ඉලක්කම.
නමුත් මෙහිදී අපිට ස්ට්‍රින්ග්ස් අගයන් විදිහට තිබෙන නිසා අපිට ඉංග්‍රීසි හුඩියේ අකුරු පිළිවෙල අනුව මේ ඒ පිළිවෙලට අපි සකස් කරොත් ඒ අකුරේ සිට S අකුර දක්වා අපි ගත්තොත් ඉහළින්ම තිබෙන්නේ S අකුර. ඉතින් ඒ නිසා තමයි ස්මිත් කියන වචනය අපිට අවුට්පුට් එකක් වශයෙන් ලැබිලා තිබෙන්නේ. max function එක list එකක් තුළ භාවිතා වෙන ආකාරය අපි මෙහිදී උත්සාහ කරමු Python command line interface එක භාවිතා කරලා integer සහිත list එකක් මම මෙහිදී x කියන list එක සකස් කරගන්න. මෙහිදී මම මේ ආකාරයට ඉලක්කම් කීපයක් තමයි ලබා දෙන්නේ. මම මේ විදිහට ඉලක්කම් කීපයක් list එකට ලබා දෙනවා. දැන් අපි max function එක භාවිතා කරොත් මෙහිදී x සඳහා අපිට පේන ඇති මට output එක ලැබෙන්නේ 99 වශයෙන්. දැන් මතක තබා ගන්න මෙහිදී අපි print function එක භාවිතා කරන්නට අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව අපි Python command line interface එක තමයි භාවිතා කරන්නේ. command line interface එක භාවිතා කරද්දී මෙම list functions අපිට කෙලින්ම මේ විදිහට ඇතුළත් කරලා output එකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් අපිට පේන ඇති max කියන function එක මගින් අපිට ඉහළම අගයේ තියෙන ඉලක්කම තමයි output එකක් වශයෙන් ලැබෙන්නේ. දැන් අපි script එකේදී අපිට එහිදී ලැබුණේ ඊට වඩා වෙනස් ආකාරයකට අපිට පේන ඇති ස්මිත් කියන වචනය තමයි අපිට ලැබෙන්නේ. මොකද එහිදී පැහැදිලිව තිබෙන වෙනස්කම තමයි string එකක් සහ integer එකක් වීම නිසා integer එකදී කෙලින්ම ඉහළම අගය අපිට ලබා දෙනවා. නමුත් string එකක් තිබෙන අවස්ථාවකදී අපිට output එක වශයෙන් ලැබෙන්නේ ඒ අදාළ string එක සැකසීලා තිබෙන පළවෙනි අකුරු සහ අනෙකුත් අකුරු සංසන්දනය කරලා එම අකුරු වලින් ඉහළින්ම පිහිටලා තිබෙන අකුරු අනුව ඒ අකුරු මගින් සැකසීලා තිබෙන වචනය තමයි අපිට output එක වශයෙන් ලැබෙන්නේ. තමන් command line interface එකෙන් ඉවත් වෙනවා exit function එක භාවිතා කරලා. ඊළඟට අපි බලමු තවත් function එකක්. ඒ තමයි list කියන function එක. මෙහිදී list කියන function එක අපි භාවිතා කරනවා යම් string එකක් එහෙමත් නැත්නම් tuple එකක් අපට අවශ්‍ය නම් list එකක් බවට පරිවර්තනය කරන්නට. ඒ සඳහා තමයි අපි list function එක යොදාගෙන ඉන්නේ. මෙහිදී මුලින්ම අපිට අවශ්‍ය වෙනවා යම් දත්ත කොටසක් ඒකකයක්. මේ සඳහා ඔබට tuple එකක් භාවිතා කරන්නට පුළුවන්. මම මෙහිදී tu කියලා tuple එකක් සකස් කරගන්නවා මේ ආකාරයට. ඉන්පසුව මම මේ tuple එක තුල මේ විදිහට අකුරු කීපයක් ඇතුළත් කරනවා. මේ ආකාරයෙන් ඉන්පසුව අපි tuple එක convert කරනවා list එකකට. ඒ සඳහා තමයි අපි list කියන function එක භාවිතා කරන්නේ. මෙහිදී අපිට පේනවා ඇති මම tu මේ විදිහට parameter එකක් වශයෙන් ලබා දෙනවා. ඒ වගේම මම ඉදිරියට මම ඇතුළත් කරනවා මේ list එකක් නිසා list 1 වශයෙන් මම මේ විදිහට ඇතුළත් කරනවා. ඉන්පසුව අපිට හැකියාව තියෙනවා මෙය output කරන්නට. මට print function එක භාවිතා කරලා list 1 කියන list එක මම output එකක් වශයෙන් ලබා ගන්නවා. දැන් අපි බලමු මොන ආකාරයෙන්ද අපිට මෙය ලැබෙන්නේ කියලා output එක. අපිට පේනවා ඇති මට මේ ආකාරයේ list එකක් ලබා ගන්නට පුළුවන් වුණා. මෙහිදී තිබුණේ tuple එකක්. tuple එක අපි list එකක් බවට පරිවර්තනය කිරීමක් සිදු කරා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් string එකක් යොදා ගන්නට පුළුවන්. මම මෙහිදී str string 1 කියලා string එකක් මම මෙහිදී hello world මේ string එකක්. ඉතින් අපිට හැකියාව තියෙනවා මේ string එක පරිවර්තනය කරන්නට list එකක් බවට. එහිදී list 2 equal list function එක මම භාවිත කරනවා string 1. අපිට පේන ඇති අපි string 1 කියන මෙන්න මේ string එක convert කරනවා list එකකට list 2 කියන. දැන් අපි list 2 output එකක් වශයෙන් ලබා ගමු. print මම මෙහිදී list 2 වශයෙන් මේ විදිහට යොදන්න වඩාත් පැහැදිලි වන්නට output එක. මේ ස්ථානයට මට හැකියාව තියෙනවා list 2 ඇතුළත් කරන්නට. දෙවන parameter එක වශයෙන්. අපි file එක save කරලා script එක run කරමු.
අපිට පේන ඇති අපිට මෙන්න මේ විදිහට list 2 කියන list එක ලැබෙනවා. අපිට පේන ඇති string එකේ තිබුණු hello world කියන string එකේ තිබුණු සෑම අකුරක්ම මේ විදිහට list එකේ list items විදිහට ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට හැකියාව තිබෙනවා string එකක් හෝ tuple එකක් convert කරන්නට list එකක් බවට list function එක භාවිත කරලා. ඊළඟට අපි බලමු sorted function එක. sorted function එක අපි භාවිත කරන්නේ list සඳහා. මෙහිදී අපිට හැකියාව තිබෙනවා යම් පිළිවෙලකට list item සකස් කරගන්නට sorted function එක භාවිත කිරීමෙන්. මෙහිදී sorted function එකේ parameter එක වශයෙන් අපි ලබා දෙද්දී අපිට tuple එකක් යොදා ගන්නට පුළුවන්. ඒ වගේම string එකක් හෝ වෙනත් list එකක් යොදා ගන්නටත් පුළුවන්. දැන් අපි බලමු sorted function එක භාවිත කරන ආකාරය. මෙහිදී comment එකක් ඇතුළත් කරන්න sorted function වශයෙන්. ඉන් පසුව දැන් මෙහි අපිට පෙනෙනවා ඇති අපිට list කීපයක්ම තියෙනවා. එකක් තමයි names කියන list එක. ඊළඟට අපිට තියෙනවා list 1 ඒ වගේම list 2. දැන් අපි බලමු sorted function එක භාවිත කරලා මෙම list සඳහා මුලින්ම මම sorted function එක යොදා ගන්නවා tuple එක සඳහා. sorted function එකෙන් සිද්ධ වන්නේ අතෙන්ම අනුපිළිවෙලට සකස් කිරීම. string එකක් තිබෙන අවස්ථාවකදී මේ අපි alphabetical order කියලා අපි හඳුන්වනවා. numbers තිබෙන අවස්ථාවකදී කුඩා ඉලක්කමේ සිට විශාල ඉලක්කම දක්වා අනුපිළිවෙලට සැකසීමක් සිද්ධ වෙන්නේ. දැන් මෙහිදී print function එක තුල මතක තබා ගන්නට අවශ්‍ය දෙයක් තමයි sorted function එකේදී සිද්ධ වන්නේ අතෙන්ම අපි ලබා දෙන මේ parameter එක වෙනත් list එකක් බවට පත් කිරීම. දැන් අපි දැනට තියෙන list එකක් ලබා දුන්නොත් ඒ list එකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට අලුතින් list එකක් සකස් කරනවා. දැන් මේ අපිට පැහැදිලි කරගන්න මම new list කියලා list එකක් නිර්මාණය කරගන්නවා. දැන් මේ list එකේ මේ ආකාරයට මම sorted function එක assign කරනවා මේ list එකට. මෙහිදී මම ලබා දෙන්නේ tuple එක. ඉන්පසුව අපි new list එක print කරලා බලමු. print new list. අපිට පේන ඇති මේ අවසානයේ තිබෙන output එක E අකුර තමයි මුලින්ම අපිට ලැබෙන්නේ. මොකද මේ අකුරු පිළිවෙල ගත්තොත් alphabetical order එකේ පහළින්ම පිහිටලා තිබෙන්නේ E අකුර, ඊළඟට T සහ අවසානයේට X. ඒ අනුව ඊට ගැලපෙන ආකාරයට සකස් වෙලා තිබෙනවා. මේදී ඔබට output එක වශයෙන් ලැබෙන්නේ තවත් list එකක්. දැන් අපි බලමු print function එකට මෙන්න මේ list 1 කියන එක output එකක් වශයෙන් ගන්නට මම list 1 නමුත් මේ අපි sorted function එක තුලට ඇතුළත් කරන්න ඕන. මේ ආකාරයෙන් දැන් අපි output එක ලබා ගනිමු. ඔබට පේනවා ඇති නැවතත් මට මේ ආකාරයෙන්ම output එක ලැබුණා. මොකද ඒකට හේතුව තමයි සාමාන්‍ය list 1 එක output කරොත් මේදී ඔබට දැක ගන්නට පුළුවන් මම output කරන්න list 1 එක මේ ස්ථානයේ. ඔබට පේනවා ඇති text කියලා මෙන්න මේ විදිහට අපිට output වෙන්නේ. දැන් මම assign කරනවා new list කියන list එකට new list sorted function එක භාවිත කරලා list 1. දැන් අපි print කරන්නට බලමු new list. මම script එක run කරොත් අපිට පේන ඇති මේ ආකාරයෙන් මට ලැබෙන්නේ මේ තිබෙන්නේ මෙන්න මේ output එක list 1 එක මේ ආකාරයෙන් ඒ අනුපිළිවෙලට ආකාරාදී අනුපිළිවෙලට සැකසුණාට පස්සේ sorted function එක භාවිත කරලා අපිට output එක ලැබෙන්නේ මේ විදිහට. නමුත් අපි දැන් බලන්න අවශ්‍ය මේ list 1 මේ ආකාරයෙන්ම තියෙනවද කියලා. ඉතින් අපිට නැවත මේ ආකාරයට list 1 output කරන්නට පුළුවන්. ඉතින් අපි තේරුම් ගන්නට ඕනේ දේ තමයි list 1 හි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ sorted function එකෙන්. අලුතින් list එකක් සකස් වෙලා එම list එක new list කියන list එකට assign වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි sorted function එක සඳහා මුලින් අපි සකස් කරගත්ත names කියන list එක ලබා දෙමු. මෙහිදී මම තනි line එකකින් output එක ලබා ගන්නවා print function එක යොදාගෙන. ඉන්පසුව names list එක
මම මේ ආකාරයට ලබා දෙනවා. දැන් අපි output එක ලබා ගනිමු. අපිට පේනවා ඇති මුලින් list එකේ තිබුණේ මෙන්න මේ ආකාරයට Mike, Bob, Alex, John සහ Smith වශයෙන්. නමුත් අපි sorted function එක භාවිත කරාට පස්සේ මෙය අනුපිළිවෙලට සකස් වෙනවා. A අකුරේ සිට S අකුර දක්වා. අපිට පේනවා ඇති A, B, J, M සහ S වශයෙන්. මේ ආකාරයට sorted function එක භාවිත කරලා අපිට හැකියාව තිබෙනවා අනුපිළිවෙලකට අගයන් සකස් කර ගන්නට. ඊළඟට අපි බලමු list සඳහා අපි භාවිත කරන methods මොනවද කියලා. main methods කීපයක්ම අපි මීට ඉහත පාඩම්වලදී ඉගෙන ගත්තා. නමුත් මේදී මම එම list සඳහා භාවිත කරන methods කීපයක්ම ඔබට හඳුන්වලා දෙනවා. මුලින්ම append කියන method එක ඔබට මතකද අපි append භාවිත කරන්නේ list එකක් සඳහා අලුතින් item එකක් ඇතුළත් කරන්නට. එහිදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මේ අලුතින් අපි ඇතුළත් කරන list item එක එම list එකේ අවසානයට තමයි ඇතුළත් වීම සිද්ධ වන්නේ. මේ සඳහා මම විවෘත කරගන්නවා Python command line interface එක. මේ ආකාරයෙන්. දැන් අපි මුලින්ම list එකක් සකස් කරගමු. මම x කියන list එක සකස් කරගන්නවා. මේ සඳහා මම මේ විදිහට අගයන් අපි නම් කීපයක් ලබා දෙමු. අපිට පේන ඇති අපි x කියන list එක දැන් x list එක මට මේ විදිහට output කරගන්නට පුළුවන්. දැන් සාමාන්‍ය අපි මෙය කරන්නට ඕන output එකක් වශයෙන් ලබා ගන්නට නම් print function එකට x මේ ආකාරයට ලබා දීමෙන්. දැන් මේ x කියන list එක අපි නිර්මාණය කරනවා නම් script එක තුළ ඒ අපි සිදු කරන්නට ඕනේ x equal මේ ආකාරයට. එහිදී මම මෙන්න මේ අනුපිළිවෙලම යොදා ගන්න. දැන් මේ output කරන්න අවශ්‍ය නම් අපි print function එක යොදාගෙන x මේ ආකාරයට output කරගන්න. දැන් මට අවශ්‍ය නම් මෙයට අලුතින් item එකක් ඇතුළත් කරන්නට. ඒ සඳහා අපි කරන්නට ඕන append method එක භාවිත කිරීම. append මෙහිදී අපි ඇතුළත් කරන්නට බලාපොරොත්තු වෙන ඒ අගය append method එක තුල parameter එකක් වශයෙන් අපි ලබා දෙන්නට ඕන. මම මෙහිදී Mike මේ විදිහට ලබා දෙනවා. දැන් අපි x output එකක් විදිහට ගත්තොත් අපිට පේන ඇති Mike කියලා අපි ඇතුළත් කරපු ඒ item එක අලුතින් list එකට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ ආකාරයෙන්ම මෙහිදී අපිට හැකියාව තියෙනවා x.append Mike ඇතුළත් කරන්න. දැන් අපිට පුළුවන් නැවතත් print කරලා බලන්නට x මොන ආකාරයෙන්ද අපිට output එක ලැබෙන්නේ කියලා. මේ ආකාරයෙන් තමයි අපි append function එක භාවිත කරන්නේ. මම මෙහිදී නැවතත් ගියොත් command prompt එකට Python script එක run කරනවා. ඔබට පේන ඇති අවසානයේට අපිට මේ ආකාරයට Alex, Bob, Smith නමුත් append method එක භාවිත කරලා අපි අලුතින් item එකක් ඇතුළත් කරගත්තා. ඊළඟට අපි බලමු extend function එක. extend function එක මගින් අපිට හැකියාව තිබෙනවා අගයන් කීපයක් ඇතුළත් කරන්නට. උදාහරණයක් වශයෙන් මෙහිදී මට හැකියාව තිබෙනවා x list එක තුළට අගයන් කීපයක් ඇතුළත් කරන්නට. ඒ සඳහා මම x.extend මේ තුළ අපිට ඇතුළත් කරන්නට අවශ්‍ය වෙන අගයන් යොදන්නට පුළුවන්. මම මෙහිදී Jack සහ දැන් ඔබට දැක ගන්නට පුළුවන් මම මෙහිදී print කරනවා. අපි script එක run කරලා බලමු. දැන් මෙහිදී ඔබට පේනවා ඇති අපිට මේ ආකාරයට error එකක් ලැබෙනවා. ඒකට හේතුව තමයි මම මෙහිදී argument එකක් වශයෙන් ලබා දීලා තියෙනවා අගයන් දෙකක්. නමුත් extend method එකට තිබිය හැකි එක argument එකක් පමණයි. ඒකට හේතුව තමයි මම මෙහිදී මේ අගයන් දෙක ලබා දෙද්දී මේ දෙක මම list එකක් තුලට දාලා මේ විදිහට ලබා දෙන්නට අවශ්‍යයි. ඒ තාමත් වැදගත්. මොකද extend method එකට තිබිය හැකි එක argument එකක් පමණයි. අපිට වෙන වශයෙන් arguments
කීපයක් තියෙන්නට බෑ. ඉතින් තනි ආගියුමන්ට් එකක්. නමුත් අපිට හැකියාව තියෙනවා ඒ අගයන් විශාල ප්‍රමාණයක් ඇතුළත් කරන්නට. නමුත් එම අගයන් සියල්ලම මේ ආකාරයට ලිස්ට් එකක් තුල ඇතුළත් කරන්නට අවශ්‍යයි. ඉතින් මෙය ලිස්ට් එකක් වන්නටත් පුළුවන්. එසේ නොමැතිනම් මෙය ටුපල් එකක් වන්නටත් පුළුවන්. මේ ආකාරයට මම ටුපල් එකක් ඇතුළත් කරනවා. නැවත ස්ක්‍රිප්ට් එක රන් කරලා බලමු. අපිට පේනවා ඇති මට මේ විදිහට ඒ අලුතින් ඇතුළත් කළ අගයන් x කියන ලිස්ට් එකට ඇතුළත් වුණා. ඊළඟට අපි බලමු count method එක භාවිත කරන ආකාරය list සඳහා. අපිට මතකද අපි list 1 කියන මෙන්න මේ ලිස්ට් එක තුල මෙන්න මේ පෙනෙන ආකාරයේ text කියන characters ඇතුළත් කරගත්තා. දැන් මෙහිදී මම print list 1 නැවතත් එය output එකක් වශයෙන් ලබා ගන්නවා. අපිට පේන ඇති අවසානයේට text අපිට එම characters list එකක් ආකාරයට ලැබෙනවා. දැන් මට අවශ්‍යයි මෙහි t අකුර ගත්තොත් මෙම list එක තුල t අකුර කොපමණ වාර ගණනක් තිබෙනවද? එහෙම නැත්නම් කොපමණ සංඛ්‍යාවක් තිබෙනවද කියලා සොයා ගන්නට. ඒ සඳහා අපට count function එක යොදා ගන්නට පුළුවන්. මේදී මම සිදු කරන්නේ මුලින්ම print function එක යොදාගෙන ඒ තුල මම count method එක ඇතුළත් කරනවා. මේ count method එක මම භාවිත කරන්නට අවශ්‍ය වෙන්නේ list 1 එක සඳහා. ඒ නිසා list 1.count. දැන් count method එකේ argument එක වශයෙන් අපි ලබා දෙන්නට අවශ්‍යයි කුමන character එකද අපි මෙහිදී ගණන් කරන්නට අවශ්‍ය කියන එක. දැන් මෙහිදී list 1 කියන list එක තුල තිබෙනවා text. මට අවශ්‍යයි t අකුර හොයන්නට. ඒ නිසා මම මෙහි t ඇතුළත් කරනවා. දැන් අපි ෆයිල් එක save කරලා මම මෙහි පළවෙනි ආගියුමන්ට් එකක් ලබා දෙන්නම් print function එකට. ඒ තමයි how many t's. අපි ස්ක්‍රිප්ට් එක රන් කරමු. අපිට පේනවා අපිට how many t's මෙතන දෙකක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒකට හේතුව t අකුර ඒවා දෙකක්. දැන් මම මෙහිදී මම copy කරගෙන ඇතුළත් කරනවා how many x. ඒතර මෙතෙන්දී අපි x ලබා දෙන්නට අවශ්‍යයි ආගියුමන්ට් එක වශයෙන්. දැන් අපිට output එක ලැබෙන්නේ මේ ආකාරයට. අපිට පේනවා ඇති x ඒවා එකයි තිබෙන්නේ මෙම text කියන මෙන්න මේ list එක තුල. ඒ වගේම එහි t අකුරු දෙකක් තිබෙනවා. මේ ආකාරයෙන් count method එක භාවිත කරලා අපිට තිබෙන item සංඛ්‍යාව ගණනය කරන්නට පුළුවන්. ඊළඟට අපි බලමු index method එක භාවිත කරන ආකාරය. යම් list එකක අපි ලබා දෙන list item එකක් එම list එක තුල මොන ස්ථානයේද තියෙන්නේ කියන එක අපිට බලා ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා අපිට index method එක භාවිත කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙහිදී මම භාවිත කරනවා x කියන list එක. මම print කරගන්න x නැවතත් ඔබට පේනවා ඇති මට මේ ආකාරයෙන් ලැබෙන්නේ. දැන් මට අවශ්‍යයි මේ mic කියන item එක මේ list එකේ කොමන ස්ථානයේද තියෙන්නේ කියලා බලා ගන්නට. ඒ සඳහා තමයි අපි index method එක යොදාගන්නේ. මම මෙහිදී print function එක තුල මම ඇතුළත් කරනවා mic is single quotes තුල ඇතුළත් කරනවා mic is positioned at in පසුව print function එකේ දෙවන ආගියුමන්ට් එක වශයෙන් මම ලබා දෙන්නේ x list එක index ආගියුමන්ට් එක වශයෙන් අපි ලබා දෙන්නට ඕනේ mic කියන ඒ item එක. මට මෙහිදී mic මේ ආකාරයට ඇතුළත් කරනවා. දැන් අපි බලමු අපිට output එක ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. අපිට පේන ඇති මට 3 මේ ආකාරයට ලැබුණා. ඒකට හේතුව තමයි
අපිට පේන ඇති ඇලෙක්ස් බොබ් ස්මිත් සහ මයික්. මේදී මයික් කියන එකට අපිට ලැබෙන්නේ 3. නමුත් ඔබ බලනවා 1 2 3 4 කියලා. නමුත් මේ ස්ථානයේ 4 නෙමෙයි අපි ගන්නෙ. මොකද ඒකට හේතුව තමයි මතක තබා ගන්න ලිස්ට් එකක් තුළ අපි මේ අයිටම්ස් ගණනය කරන්නේ බිඳුවේ සිට. ඇලෙක්ස් තමයි බිඳුව වෙන්නේ. බොබ් 1 ස්මිත් 2 මයික් 3. ඒ නිසා තමයි අපිට ඉන්ඩෙක්ස් මෙතඩ් එකෙන් අපිට මේ ආකාරයට අවුට්පුට් එක වශයෙන් 3 ලැබුණා. ඊළඟට අපි ලිස්ට් සඳහා මෙතඩ්ස් දෙකක් එකවර භාවිතා කරනවා. ඒ තමයි remove මෙතඩ් එක සහ insert මෙතඩ් එක. remove මෙතඩ් එක මගින් අපිට හැකියාව තිබෙනවා ලිස්ට් එකක තිබෙන අයිටම් එකක් ඉවත් කරන්නට. ඒ වගේම insert මෙතඩ් එක අපිට භාවිතා කරලා ලිස්ට් එකක යම් නිශ්චිත ස්ථානයකට යම් අයිටම් එකක් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේ සිදු කරන්නේ මොන ආකාරයෙන්ද කියලා. දැන් x කියන මෙන්න මේ ලිස්ට් එක ගත්තොත් මට අවශ්‍යයි මේ x ලිස්ට් එකෙන් ඉවත් කරන්නට ලිස්ට් අයිටම් එකක්. මේදී මම ඉවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ jack කියන අයිටම් එක. එසේනම් ඒ සඳහා මම කරන්නට අවශ්‍ය වෙන්නේ x.remove මේ ආකාරයෙන්. මෙහිදී අපි පැරාමීටර් එක වශයෙන් remove method එක තුළ jack කියන අගය ලබා දෙන්නට ඕන. දැන් අපි print කරලා බලමු x මොන ආකාරයෙන්ද අපිට ලැබෙන්නේ කියලා. මේ ස්ථානයේ අපිට පේනවා ඇති මට output එක වශයෙන් ලැබුණේ මෙන්න මේ list එක. මෙහි jack අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි අපි ඉවත් කළා jack කියන item එක. දැන් මට අවශ්‍යයි jack item එක තිබුණු ස්ථානයට ඇතුළත් කරන්නට අලුතින් item එකක්. jack item එක තිබුණේ 0 1 2 3 4 කියන ස්ථානයේ. දැන් මට අවශ්‍යයි එම ස්ථානයට ඇතුළත් කරන්නට adam කියන නම. ඒ සඳහා x.insert මේදී insert method එක සඳහා parameters දෙකක් තිබෙනවා. පළවෙනියටම අපි භාවිතා කරන්නට ඕනේ integer parameter එකක්. ඒන් තමයි list එකේ කුමන ස්ථානයටද අපි මේ ඇතුළත් කරන්න කියලා. මට ඕනේ 4 වෙනි ස්ථානයට. දෙවන parameter එක වශයෙන් අපි අලුතින් ඇතුළත් කරන්න යන item එක මොකක්ද? ඒ item එකේ value එක තමයි අපි මෙහිදී ලබා දෙන්නේ adam මේ ආකාරයෙන්. දැන් අපි නැවතත් print කරලා බලමු x. අපිට පේනවා ඇති මෙන්න මේ ආකාරයට අපි ඇතුළත් කරා. දැන් 0 1 2 3 4 මෙන්න මේ ස්ථානයේ අපි adam කියලා අලුතින් ඇතුළත් කරලා තිබෙනවා item එක. මේ ආකාරයෙන් තමයි අපි insert සහ remove කියන methods භාවිතා කරන්නේ list සඳහා. list එකක අවසානයේට ඇති item එක ඉවත් කර ගැනීම සඳහා අපි භාවිතා කරන method එක තමයි pop කියන method එක. දැන් මම මෙහිදී x list එකේ අවසානයේට තියෙන item එක ඉවත් කරගන්නවා x.pop විදියට ඇතුළත් කරලා. දැන් මම නැවතත් print කරොත් x වල අගය මේ ආකාරයට අපිට බලන්නට පුළුවන් එය ඉවත් වෙලා තිබෙන අයුරු. අපිට පේන ඇති මේ maxwell කියන අගය අපිට අවසානයේට ලැබිලා තියෙන output එකේ නැහැ. මොකද ඒකට හේතුව තමයි maxwell තමයි අවසානයේට තිබුණු item එක. එය ඉවත් කරලා තිබෙනවා pop කියන method එකෙන්. ඉතින් pop method එක අපි භාවිතා කරන්නේ යම් list එකක අවසානයේට තියෙන item එක ඒන් ඉවත් කරන්නට. අවසාන වශයෙන් list සඳහා භාවිතා කරන method එක විදිහට අපි යොදාගන්නේ reverse කියන method එක. reverse method එක මගින් list එක තිබුණු ආකාරය සම්පූර්ණයෙන්ම අනෙක් අතට අපි කියනවා reverse කරනවායි කියලා කන පිට හරවනවා. ඉතින් මෙහිදී අපිට පේන ඇති දැනට අපිට x කියන list එක ලැබෙන්නේ Alex, Bob, Smith, Mike සහ Adam වශයෙන්. නමුත් අපිට හැකියාව තියෙනවා reverse method එක භාවිතා කරලා මෙය සම්පූර්ණයෙන්ම අනෙක් අතට output එක ලබා ගන්නට. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මෙහිදී x.reverse මේ ආකාරයට මම method එක භාවිතා කරනවා. දැන් අපිට හැකියාව තියෙනවා x output කරලා බලන්නට. print file එක මම save කරලා script එක run කරනවා. අපිට පේනවා ඇති මුලදී තිබුණේ Alex, Bob, Smith, Mike, Adam කියලා. නමුත් දැන් අපිට එය සම්පූර්ණයෙන් අනික් අතට හැරිලා තියෙනවා. පිටුපස සිට ආපස්සට අපි අගයන් ගත්තොත් මේ විදිහට Adam, Mike, Smith, Bob, Alex. එය සම්පූර්ණයෙන්ම
අනෙක් අතට හැරවීමක් සිද්ධ වෙලා තියෙනවා රිවර්ස් මෙතඩ් එක මගින්. ඉතින් මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ ලිස්ට් සඳහා භාවිත කරන ෆන්ක්ෂන්ස් සහ මෙතඩ්ස් පිළිබඳව. ඊළඟට අපිට සාකච්ඡා කරන්නට තිබෙනවා ඩික්ෂනරි සඳහා භාවිත කරන මෙතඩ්ස් සහ ෆන්ක්ෂන්ස් පිළිබඳව. ඉතින් අපි මුලින්ම බලමු ඩික්ෂනරි සඳහා භාවිත කරන ෆන්ක්ෂන්ස් මොනවද කියලා. මෙහිදී අපිට පෙනෙනවා ඇති ඩික්ෂනරිස් තුළ භාවිත කළ හැකි ෆන්ක්ෂන්ස් ඇතුළත් Python expressions කීපයක් මම functions and methods කියන Python script එක තුළට ඇතුළත් කරගෙන තිබෙනවා. නමුත් මෙම expressions සියල්ලම මම comments ආකාරයට තමයි ඇතුළත් කරගෙන තිබෙන්නේ. ඔබට පේනවා ඇති මේ සියල්ලම comments විදියට තිබෙන්නේ. මම මුලින්ම භාවිත කරනවා මෙන්න මේ len function එක Python expression එකක් තුළ. අපි බලමු len function එකෙන් dictionary එකක් භාවිත කරද්දී මොන ආකාරයෙන්ද අපිට output එක ලබා දෙන්නේ කියලා. මෙහිදී අපිට පේනවා ඇති මම මෙහි කමෙන්ට් එකකින් විස්තර කරලා තිබෙනවා len function එක පිළිබඳව find number of items in a dictionary. len function එකෙන් සිදු කරන්නේ dictionary එකක් තුල තිබෙන item සංඛ්‍යාව අපිට output එකක් වශයෙන් ලබා දීම. මෙහිදී අපිට පේනවා මම print function එක තුල තමයි මෙය භාවිත කරලා තිබෙන්නේ. ඉතින් එම නිසා number of items කියන ටෙක්ස්ට් එකට පසුව අපිට හැකියාව තිබෙනවා fruits dictionary එක තුල තිබෙන item සංඛ්‍යාව ඉලක්කමක් වශයෙන් output එකක් ආකාරයට ලබා ගන්නට. අපි බලමු ඒ අපිට ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. මම Python script එක run කරනවා. අපිට පේනවා ඇති අවසානයේට අපිට ලැබෙනවා number of items කියලා 4ක්. dictionary එක නිරීක්ෂණය කරොත් අපිට පේනවා ඇති මෙහි අපට items තිබෙන්නේ 4යි. මේන් පැහැදිලි වන්නේ len function එක භාවිත කරලා අපිට හැකියාව තිබෙනවා dictionary එකක තිබෙන item සංඛ්‍යාව නිවැරදිව ගණනය කර ගන්නට. ඊළඟට අපි බලමු str function එක. str function එක අපි භාවිත කරන්නේ dictionary එකක් string එකක් බවට පරිවර්තනය කිරීමට. තමන් මේ 60 වන line එකේ තිබෙන comment එක uncomment කරනවා, ඉවත් කරනවා comment එක. ඉදිරියෙන් තිබුණු hash symbol එක මම ඉවත් කරා. දැන් පේන ඇති මෙය Python expression එකක් වශයෙන් තිබෙන්නේ. මෙහි මම str function එක භාවිත කරලා තිබෙනවා. str function එක මගින් සිදු කරන්නේ යම් dictionary එකක් සම්පූර්ණයෙන්ම string එකක් බවට පරිවර්තනය කිරීම. අපි බලමු මෙය සිදුවන ආකාරය. මම ෆයිල් එක save කරගන්නවා. පසුව script එක අපි run කරමු. අපිට පේනවා ඇති dictionary to string කියලා මට මේ ආකාරයට සම්පූර්ණයෙන් dictionary එක string එකක් බවට පරිවර්තනය කරලා ලබා ගන්නට පුළුවන්. මේදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි string එකක් වශයෙන් අපි output එකක් ලබා ගනිද්දී සංගල වරහන් ඒ ආකාරයෙන්ම එම output එක තුල දැක ගන්නට පුළුවන්. ඊළඟට අපි බලමු max සහ min functions dictionary එකක් තුල භාවිත කරන ආකාරය. මේදී මම 62 වන line එක uncomment කරනවා. එහි මම භාවිත කරලා තියෙනවා max function එක fruits dictionary එක සමග. ඒ වගේම මම 64 වන line එක uncomment කරනවා. එහි මම භාවිත කරලා තියෙනවා min function එක. එහිදීත් fruits dictionary එක තමයි මම යොදාගෙන තිබෙන්නේ. මෙහිදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි max සහ min function එක මගින් අපිට ලබා දෙන්නේ dictionary එකක ඇති උපරිම අගය සහිත key එක. වගේම අවම අගය සහිත key එක. දැන් මෙහිදී අපි fruits dictionary එක සලකලා බලුවොත් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ dictionary එක තුල උපරිම අගය සහිත key එක වෙන්නේ 4. අවම අගය සහිත key එක වෙන්නේ 1. ඒ නිසා මෙම statements වල Python expressions තුල අප output එක වශයෙන් ලබා ගන්නට උත්සාහ කරන්නේ මෙහි 4 සහ මෙහි 1. අපි බලමු output එක මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා. මම script එක save කරලා script එක run කරනවා. අපිට පේනවා ඇති key with maximum value අපිට ලැබෙන්නේ 4. key with minimum value අපිට ලැබෙන්නේ 1. මේ ආකාරයෙන් තමයි max සහ min functions භාවිත කරන්නේ dictionary එක සමග. ඊළඟට මම 65 සහ 66 කියන lines uncomment කරනවා. අපිට පේනවා ඇති මෙහි අපි සිදු කරන්නේ ඇත්තෙන්ම උපරිම
කීයක සහිත වැලියු එක ලබා ගැනීම. පේන ඇති මේ මගින් අපිට උපරිම කීයක ලබා ගන්නට පුළුවන්. මේ මගින් අපිට අවම කීයක ලබා ගන්නට පුළුවන්. ඉතින් මම අවුට්පුට් එක වශයෙන් මෙහිදී ඇත්තෙන්ම සිදු කරන්නේ උපරිම කීයක සහිත වැලියු එකත් අවම කීයක සහිත වැලියු එකත් අවුට්පුට් එකක් වශයෙන් ලබා ගැනීම. අපි ෆයිල් එක සේව් කරමු. මම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ 65 වෙනි ලයින් එකේ අවුට්පුට් එක විදිහට බනානා කියන අවුට්පුට් එකත් 66 වෙනි ලයින් එකේ අවුට්පුට් එක විදිහට මෙන්න මේ මැංගෝ කියන අවුට්පුට් එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ස්ක්‍රිප්ට් එක රන් කරලා බලමු. අපිට පේන ඇති අපිට බනානා සහ මැංගෝ මේ ආකාරයට අවුට්පුට් වශයෙන් ලැබෙනවා. අවසාන වශයෙන් ඩික්ෂනරි එකක් තුල අපිට භාවිතා කළ හැකි තවත් ෆන්ක්ෂන් එකක් තමයි dict ෆන්ක්ෂන් එක. dict ෆන්ක්ෂන් එක සහිත උදාහරණයක් මම මෙහිදී ඇතුළත් කරගන්නවා. කලින් මම සකස් කරගෙන තිබෙන මේ වගේ Python script එකක් මේ වගේ Python expressions කීපයක් මම ඇතුළත් කරනවා. අපිට පේන ඇති මම කමෙන්ට් එකක් ඇතුළත් කරලා තියෙනවා convert a list or tuple into a dictionary. මේකේ මතක තබා ගන්නට අවශ්‍ය දේ තමයි මම මෙහි fr කියන list එක සකස් කරලා තිබෙන්නේ. ඔබට පේන ඇති list එකේ items වගේන් items වශයෙන් තිබෙන්නේ මේ ආකාරයට tuples. මේදී tuple එකක් ගත්තොත් එමෙ tuple එක අගයන් දෙකකින් යුක්තයි. මේ ආකාරය අපි කියනවා pair එකක් කියලා. ඉතින් dictionary එකක් බවට අපට යම් list එකක් පරිවර්තනය කරන්නට අවශ්‍ය නම් එම list එක තුල මේ ආකාරයට pairs ආකාරයෙන් tuples හෝ nested list තිබීම අවශ්‍ය වෙනවා. දැන් මෙහිදී අපි dict කියන ෆන්ක්ෂන් එක මගින් සිද්ධ කරන්නේ මෙම list එක dictionary එකක් බවට පරිවර්තනය කිරීම. දැන් මෙහි අපි මුලින්ම dictionary බවට පරිවර්තනය කරන්නට පෙර අපි print එකක් ලබා ගනිමු list එකේ මේ ආකාරයට. කමෙන්ට් එකක් බවට පත් කරන්නම් දැනට. අපි output එක ලබා ගනිමු script එක run කරලා. අපිට පේනවා අපිට මෙන්න මේ විදිහට list එක output එකක් වශයෙන් ලැබෙනවා. මේ list එක සකස් වෙලා තියෙන්නේ මේ වගේ tuples වලින්. මේ line එක uncomment කරනවා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ list එක dictionary එකක් බවට convert කරගන්නට. අපි නැවත script එක run කරමු. අපිට පේනවා ඇති අවසාන line එකේ ඉහළ තිබෙන මේ list එක තුල තිබෙන tuples මේ ආකාරයට dictionary එකේ items බවට පරිවර්තනය වෙනවා. මේ ඔබට පැහැදිලිව දැක ගන්නට පුළුවන් කීයක වශයෙන් මේ ආකාරයට integer numbers සහ values වශයෙන් strings අපට දැක ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් තමයි Python language එක තුල dictionaries සඳහා functions භාවිතා කරන්නේ. මම මෙහිදී functions කීපයක් පිළිබඳව පමණයි විස්තර කරේ. ඔබට හැකියාව තිබෙනවා Python documentation එක තුල එහි ඇති තොරතුරු වලට අනුව dictionary සමග භාවිතා කළ හැකි අනෙකුත් functions පිළිබඳව අධ්‍යයනය කරන්නට. ඊළඟට අපි බලමු dictionary එකක් තුල භාවිතා කළ හැකි methods මොනවද කියලා. මම මුලින්ම මෙහිදී යොදා ගන්නවා copy කියන method එක. copy method එක මගින් අපිට හැකියාව තිබෙනවා dictionary එකක් තවත් dictionary එකකට copy කරගන්නට. මෙහිදී සම්පූර්ණයෙන්ම dictionary එක තුල තිබෙන items වෙනත් dictionary එකකට අපිට copy කිරීමේ හැකියාව තිබෙනවා. මම මෙහිදී මුලින්ම මෙන්න මේ fr කියන ඔබට පේනවා ඇති fr කියන්නේ අතරම list එකක්. ඉතින් මට අවශ්‍යයි මෙය convert කරගන්නට dictionary එකක් බවට. මෙහිදී මම ar කියන dictionary එකට assign කරනවා fr. නමුත් මම මෙහිදී fr කියන එක අතරම convert කරගන්නවා dict function එක භාවිතා කරලා dictionary එකක් බවට. මෙහිදී මට බලා ගන්නට පුළුවන් මම type function එක භාවිතා කරොත් දැන් ar function එක කොමක්ද කියලා මම මෙහිදී print කරගන්න. save කරලා script එක run කරලා බලමු. අපිට පේන ඇති මේ අපිට dictionary එකක් වශයෙන් ලැබෙන්නේ. දැන් මට හැකියාව තියෙනවා මම කමෙන්ට් එකක් වලට පත් කරන්න. මේ ar copy කරන්නට වෙනත්
ඩික්ෂනරි එකකට. dr කියලා ඩික්ෂනරි එකකට assign කරනවා. ar එහිදී අපි කරන්නේ ar copy කරලා copy method එක භාවිතා කරලා එය assign කරනවා dr කියන ඩික්ෂනරි එකට. දැන් අපිට හැකියාව තියෙනවා dr print කරන්නට මේ ආකාරයෙන්. දැන් අපි බලමු අපිට output එක ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. අපිට පේන ඇති අපිට මේ ආකාරයට dr ඩික්ෂනරි එක output එක වශයෙන් ලබා ගන්න පුළුවන්. මේ දෙකම එකම ආකාරයටයි තිබෙන්නේ. මේදී ඩික්ෂනරි එක copy කිරීමේදී අපිට assignment operator එක භාවිත කරන්නටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් මම cr කියලා ඩික්ෂනරි එකට assign කරනවා ar මේ ආකාරයට. දැන් මම මෙහිදී print කරොත් cr අපිට පේන ඇති ar ඒ ආකාරයෙන් මට output එක වශයෙන් ලබා ගන්නට පුළුවන්. අපිට පේන ඇති cr කියන්නේත් ar ඒ ආකාරයෙන්ම තමයි ලැබෙන්නේ. නමුත් මෙහිදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ar සහ cr මෙහිදී මම print කරොත් IDs ar සහ මම මෙහිදී ID එක cr කියන එකේ ඒ වගේම මම මෙහිදී ID එක ලබා ගන්නවා dr වල. දැන් dr අපි copy කරා copy method එක භාවිත කරලා. එහිදී ar ඒ ආකාරයෙන්ම අපි copy කරලා dr වලට දාලා තිබෙන්නේ. දැන් අපි බලමු output අපිට මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා. මෙහි පහසුව සඳහා මම මේ ar වශයෙන් ඇතුළත් කරනවා. එන්පසුව මෙය cr මේ ආකාරයෙන් සහ dr අපි dr එකෙත් id එක ලබා ගන්නට අවශ්‍යයි මේ ආකාරයට. එහිත් මම dr වශයෙන් string එක ඇතුළත් කරමු. අපි commas ඇතුළත් කරමු මෙන්න මේ ස්ථාන වලට. මේ ඇරේ. අපි save කරලා script එක run කරලා බලමු. අපිට පේන ඇති අපිට IDs වශයෙන් මෙහිදී AR සහ CR කියන දෙකේ එකම ID එක ලැබෙන්නේ. මොකද ඒකට හේතුව තමයි අපි මෙහිදී assign කිරීමක් සිද්ධ කරා. CR equals AR. ඒ නිසා තමයි මේ දෙකටම එකම IDs තිබෙන්නේ. නමුත් DR ගත්තොත් අපිට පේන ඇති වෙනස් ID එකක් තිබෙන්නේ. මොකද ඒකට හේතුව තමයි අපි මෙහිදී copy method එක භාවිත කරලා තමයි DR හදාගෙන තියෙන්නේ. එම නිසා AR කියන ඩික්ෂනරි එකේ ID එක අපිට ඒ ආකාරයෙන්ම DR ට ලැබෙන්නේ නැහැ. එහිදී අලුත් ID එකක් DR ට ලැබිලා තිබෙනවා. ඉතින් මේ අපි පැහැදිලි කරගන්නට අවශ්‍යයි copy method එක භාවිත කරලා ඩික්ෂනරි එකක් ඒ ආකාරයටම copy කර ගැනීමේදීත් assignment operator එක භාවිත කරලා ඩික්ෂනරි එකක් තවත් ඩික්ෂනරි එකට assign කිරීමේදී ඒ පැහැදිලි වෙනස අපි තේරුම් ගත යුතුයි. ඊළඟට අපි බලමු ඩික්ෂනරි එකක් සඳහා get method එක මොන ආකාරයෙන්ද භාවිත කරන්නේ කියලා. get method එක මගින් සිදු කරන්නේ අපි key එකක් get method එක තුළට ලබා දීලා ඒ key එක හා සම්බන්ධ වෙලා තියෙන value එක ලබා ගැනීම. මේ සඳහා මම මෙහිදී යොදා ගන්නවා AR කියන ඩික්ෂනරි එක. මෙහිදී අපි බලමු AR ඩික්ෂනරි එක සඳහා get method එක භාවිත කරන්නට මම මෙහිදී කෙලින්ම print function එක භාවිත කරනවා. එහිදී AR මුදන්න AR කියන්නේ ඩික්ෂනරි එකක් .get මම මෙහිදී get method එක සඳහා පළවෙනි පැරාමීටර් එක වශයෙන් ලබා දෙනවා key එක වශයෙන් මම මෙහිදී ලබා දෙන්නේ 2. එම key එක හමු වුණොත් අපට output එක වශයෙන් ලබා දෙනවා එම key එක හා සම්බන්ධ වෙලා තිබෙන value එක. මෙහිදී නම් strawberry. නමුත් යම් හේකින් මෙහිදී අපි ලබා දෙන key එක dictionary එක තුල තිබුණේ නැත්නම් එවිට output එකක් අපිට ලබා ගන්නට අවශ්‍ය නම් ඒ අපිට දෙවන පැරාමීටර් එක විදිහට මෙහිදී ඇතුළත් කරන්න පුළුවන්. මේ අපි string එකක් වශයෙන් ඇතුළත් කරන්නේ උදාහරණයක් වශයෙන් මම මෙහිදී not found කියලා
ඇතුළත් කරමු. දැන් අපි ස්ක්‍රිප්ට් එක රන් කරලා බලමු. අපිට පේනවා ඇති මෙහිදී අවුට්පුට් එක වශයෙන් මට ස්ට්‍රෝබෙරි කියන වචනය ලැබිලා තිබෙනවා. යම් මේකෙන් මම මෙහිදී කීයක වශයෙන් 5 ඇතුළත් කරොත් එහිදී ඔබට පේනවා ඇති මට අවුට්පුට් එකේදී not found කියලා තමයි වැටෙන්නේ. මොකද ඒකට හේතුව 5 කියන කී එක අපිට මේ ඩික්ෂනරි එක තුල හමුවන්නේ නැති නිසා. මේ හා සමාන මෙතඩ් එකක් තමයි has key කියන මෙතඩ් එක. එහිදී සිද්ධ වන්නේ මම මෙහිදී print කරනවා print ar.hasKey has underscore key මේ ආකාරයෙන් තමයි අපි මේ මෙතඩ් එක ඇතුළත් කරන්නේ. මෙහිදී අපි ලබා දෙන්නට අවශ්‍යයි key එක. මම මෙහිදී key එක වශයෙන් ලබා දෙනවා 4. දැන් මේ ඩික්ෂනරි එක ගත්තොත් ඒ කියන්නේ AR කියන ඩික්ෂනරි එක එහි 4 කියලා key එකක් තිබෙනවා. ඉතින් එහෙම නිසා මම මෙහිදී output එක වශයෙන් බලාපොරොත්තු වෙන්නේ true. අපි බලමු output එක අපිට ලැබෙන විදිය. අපිට පේනවා ඇති මෙහිදී අපිට error එකක් ඇවිල්ලා තිබෙනවා. දැන් අපි දුටුවා get method එක භාවිතා කරලා යම් value එකක් ලබා ගන්න මොන ආකාරයෙන්ද කියලා. dictionary එකක තිබෙන keys ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන method එකක් තමයි keys කියන method එක. මේ සඳහා මම print function එක තුල භාවිතා කරනවා keys කියන method එක මේ ආකාරයෙන්. දැන් අපි බලමු අපිට output එක මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා. අපිට පේනවා ඇති මේ ආකාරයෙන් අපිට 1 2 3 4 ආකාරයට output එක ලැබෙනවා. 1 2 3 4 කියන අතරම අපගේ dictionary එකේ තිබෙන keys. keys වගේම අපිට මෙහිදී values ලබා ගන්නටත් පුළුවන්. ඒ සඳහා අපි භාවිතා කරන්නේ values කියන method එක. මම මෙහිදී AR dictionary එක සඳහා values මේ ආකාරයෙන් method එක භාවිතා කරනවා. දැන් අපි බලමු output එක අපිට ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. අපිට පේනවා ඇති අපිට මේ ආකාරයෙන් dictionary එකේ values ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. dictionary එකක් තුළ තිබෙන items අපිට අවශ්‍ය නම් list එකක් තුළ tuples ආකාරයට ලබා ගැනීම සඳහා ඒ සඳහා අපිට භාවිතා කළ හැකි method එකක් තමයි items කියන්නේ. අපි බලමු items කියන method එක භාවිතා කරලා AR කියන dictionary එකේ ඇති items list එකක් තුළ tuple pairs වශයෙන් ලබා ගන්න මොන ආකාරයෙන්ද කියලා. මේදී මම මුලින්ම print function එක භාවිතා කරනවා. ඉන්පසුව AR.items මේ ආකාරයෙන්. ප්‍රපේන ඇති මම items කියන method එක භාවිතා කරලා තියෙනවා dictionary එක සමග. මේදී අපි output එක වශයෙන් බලාපොරොත්තු වෙන්නේ list එකක්. එම list එකේ values වශයෙන් අපිට ලැබෙනවා tuples. අපි බලමු output එක ලැබෙන ආකාරය. අපිට පේනවා ඇති මේ ආකාරයට dictionary items අපිට list එකක් තුල tuples වශයෙන් මේ ආකාරයට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. dictionary එකක් තුලට තවත් dictionary එකක් ඇතුළත් කිරීම සඳහා අපි භාවිතා කරනවා update කියන method එක. මෙහිදී අපි බලමු AR කියන dictionary එක තුලට fruits කියන dictionary එක ඇතුළත් කරන්නේ මොන ආකාරයෙන්ද කියලා. මම මෙහිදී print function එක භාවිතා කරනවා. print ඉන්පසුව අපි AR කියන dictionary එක තුලට තමයි ඇතුළත් කරන්නට අවශ්‍ය වෙන්නේ fruits. මෙහිදී අපි භාවිතා කරන්නේ update කියන method එක. update method එක තුල parameter එක වශයෙන් අපි ලබා දෙන්නට ඕන fruits කියන dictionary එක. අපි save කරලා script එක run කරලා බලමු. අපිට පේනවා ඇති මෙහිදී output එක වශයෙන් මට none කියලා ලැබුණා.